අපේ මාතෘකාව තමයි බහුසංස්කෘතික ජන සමාජය කියන එක. මේක ඔබේ පොතේ 3 වෙනි පාඩම විදිහට තමයි තියෙන්නේ. පාඩමේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මේ මාතෘකාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා. බහු සංස්කෘතික ජන සමාජය. බහු කියලා කියන්නේ ඔබ සිංහල වලදී දන්න කාරණේ තමයි බහු කියලා කියන්නේ ගොඩක් කියලා කියන එක. සංස්කෘතික ජන සමාජය. එහෙමනම් මොකද්ද මේ සංස්කෘතික කියලා කියන්නේ? මම හිතන්නේ මේකේ අර්ථය ගැන අපි හිතුවේ නැති වුණාට අපි හැමෝම මේ ගැන දන්නවා. සංස්කෘතියක් නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බෑනේ. අපි හැමෝටම සංස්කෘතියක් තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තට පස්සේ ශ්‍රී ලංකාව ඇතුලේ ගොඩාක් සංස්කෘතීන් ඉන්නවා. එක එක විදිහේ සංස්කෘතිය. මොකක්ද එහෙනම් මේ සංස්කෘතිය කියලා කියන්නේ? මේකට එක එක දාර්ශනිකයන් හොඳ උත්තර දීලා තියෙනවා. ඊ.බී. ටයිලර් කියනවා සමාජයේ සමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වූත් ලබා ගන්නා වූත් දැනුම විශ්වාස කලා සදාචාර දහම් හා වෙනත් හැකියාවන්ගේ සමස්තය සංස්කෘතිය වෙනවා කියලා. මහාචාර්ය විමල් දිසානායක කියනවා සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජනකායගේ සාමූහික ජීවන ක්‍රමයක්. ඔවුන්ගේ සිරිත් විරිත් ගති පැවතුම් ආචාර විචාර සමාජ සංස්ථා කලාව හා ආගම තුලින් සංස්කෘතිය ප්‍රකට වෙනවා කියලා. ඉතින් මම ඕගොල්ලන්ට පොඩි අභියෝගයක් දෙන්නම්. ඕගොල්ලෝ දැන් සංස්කෘතියට ඕගොල්ලොන්ගේම නිර්වචනයක් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මම පුංචි උදව් ටිකකුත් දෙන්නම්. දැන් මේක කියන විදිහට සංස්කෘතිය කියලා කියන්නේ අපි හැමෝටම තියෙන දේවල් ටික. අපේ සිරිත් විරිත් ටික, ගති පැවතුම් ටික, අපි කරන කියන දේවල්, අපේ විශ්වාස, අපේ දැනුම, අපේ කලාව, අපේ සදාචාරයන්, අපේ හැකියාවන් මේ ඔක්කොම ටික සංස්කෘතියට ඇතුළත් වෙන්න එපාය. එහෙමනම් ඕගොල්ලෝ හිතලා පුංචි නිර්වචනයක් ගොඩනගා ගන්නකො බලන්න සංස්කෘතියට. ඕගොල්ලෝගේ පෙළපතන් එකට උදව්වට ගත්තට කිසිම වරදක් නැහැ. පාඩම ඉවරනාට පස්සේ ඕගොල්ලෝ ගොඩනගාගත්ත නිර්වචනය පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම මේක චෙක් කරලා බලනවා. දැන් මම හිතන්නේ සංස්කෘතිය කියන එක ගැන ඔබට දල අදහසක් එන්නේ නැති දරුවනේ. ජන සමාජය කියලා කියන්නේ මොකක්ද? අපි කලින් පාඩමේදීත් ඉගෙන ගත්තා ජන සමාජය කියලා කියන්නේ මිනිස්සු ජීවත් වෙන සමාජය කියන තේරුම. එහෙමනම් මම ඕගොල්ලෝගෙන් අහන ඊළඟ ප්‍රශ්නය තමයි අපි ජීවත් වෙන ජන සමාජය බහු සංස්කෘතික ජන සමාජයක්ද? පොඩ්ඩක් හිතන්න බලන්න. ඔව් මම හිතනවා ඕගොල්ලෝ හිතන්නේ නැත්තේ ඔව් කියලා තමයි. අපි ජීවත් වෙන ජන සමාජය බහු සංස්කෘතික ජන සමාජයක් තමයි. හැබැයි අපේ ජන සමාජයේ බහු සංස්කෘතික ජන සමාජයක් වෙන්නේ ටිකක් අඩුවෙන්. ඉන්දියාවට ගිහිල්ලා බැලුවට පස්සේ ඇමරිකානු එක්සත් ජනපදයට වගේ ගිහිල්ලා බැලුවට පස්සේ අපිට තියෙන බහු සංස්කෘතික ලක්ෂණ වලටත් වැඩිය විශාල සංස්කෘතියන් ප්‍රමාණයක් ජීවත් වෙන නිසා ඒගොල්ලොන්ගේ ලක්ෂණ අපිට වැඩි වෙනවා. වර්තමානයේ ලෝකයේ බොහෝමයක් රටවල් බහු සංස්කෘතික ජන සමාජ වෙනවා. ඒවවල ජීවත් වෙන හැම පුරවැසියෙකුටම අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා සාමූහිකත්වයෙන් කටයුතු කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි බලමු බහු සංස්කෘතික ජන සමාජයක් කියලා කියන්නේ මොන වගේ එකකටද කියලා. විවිධ භාෂා කතා කරන, විවිධ ජන වර්ග, විවිධ ආගමික කණ්ඩායම් වෙසෙන, විවිධ සිරිත් විරිත් අනුගමනය කරන මිනිස්සු කොට්ටාශයක් ඉන්න තැනකට තමයි අපිට බහු සංස්කෘතික සමාජයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. අපිට මේ බහු සංස්කෘතික සමාජයේ තියෙන ලක්ෂණ ටික වෙන වෙනම හඳුනා ගන්නත් පුළුවන්. ඒ සමාජයක විවිධ ජන වර්ග ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ ගත්තට පස්සේ අපිට හම්බෙන ජන වර්ග 4ක් තියෙනවා. එකක් සිංහල.
දෙමළ, මුස්ලිම් බර්ගර්. තවත් පුංචි ජන වර්ග ගොඩාක් ලංකාවේ ඉන්නවා. ඔබ අහලා ඇති මැලේ ජාතිකයන් ගැන. ඔබ අහලා ඇති අප්‍රිකානු සම්භවයක් තියෙන ජාතීන් ගැන. ඔබ අහලා තියෙනවා වැඩි ජනතාව ගැන. මේ ඔක්කොම විවිධ ජන වර්ග. ඉතින් මේ විවිධ ජන වර්ග අපේ පුංචි රට ඇතුළේ ජීවත් වෙනවා. එහෙම ජන වර්ග තිබුණේ නැත්නම් ඔන්න අපිට කියන්න බෑ අපේ රට බහුසංස්කෘතික ජන සමාජයක් කියලා. ඉතින් මේ ජන වර්ග ටික අපේ පුංචි රටේ සාමකාමීව සහ සාමූහිකව කටයුතු කරන්නත් වෙනවා. එහෙම කටයුතු කරනවා කියලා රටක් විදිහට අපිට හිතන්නත් වෙනවා. ඒක නිසානේ අපි ඔක්කොටම ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ. එහෙම නේද? විවිධ ආගම් අදහන ජන කොටස් අපේ රටේ ජීවත් වෙනවා. ඕනෑම බහුසංස්කෘතික සමාජයක විවිධ ආගම් අදහන ලබන ජන කොටස් ජීවත් වෙන්නත් ඕන. නැත්නම් මේක බහුසංස්කෘතික ජන සමාජයක් කියලා කියන්න බෑ. අපේ රටේ ඕගොල්ලෝ දන්නවා ඉන්න ආගම් වර්ග මොනවද කියලා. බෞද්ධ ආගම, හින්දු ආගම, කතෝලික ආගම, ඉස්ලාම් ආගම, ඊට පස්සේ ක්‍රිස්තියානි ආගම, මෙතෝඩිස්ට් ආගම වගේ ආගම් රාශියක් අපේ රටේ තියෙනවා. මේ ආගම් අදහන කට්ටිය තමන්ගේ ආගම කෙරෙහි තියෙන ගරු සැලකිල්ල වගේම අනිත් ආගම් අදහන කට්ටියගේ මතවාදයන් හෙලා නොදැකීමටත් කටයුතු කරන්න ඕනි කියන එක තමයි බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වෙනකොට අවධාරණය කරගෙන ඉන්න වෙන්නේ. අපිට බෑ වෙන කෙනෙක්ගේ ආගමික මතවාදයක් හොඳ නෑ කියලා කියන්නේ. එහෙම කියනවා නම් ඒක ලොකු වැරැද්දක්. ඒක නිසා බහුසංස්කෘතික ජන සමාජයක අපි ජීවත් වෙනකොට අපිට අනිත් කෙනාටත් අනිත් කෙනාගේ ආගමටත් ගරු කරන්න සිද්ධ වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනි. විවිධ භාෂා කතා කරන ජන කොටස් ජීවත් වෙනවා. ලංකාවේ ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා. සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසකුත් ඉන්නවා. චීන භාෂාව කතා කරන පිරිසකුත් ඉන්නවා. අරාබි භාෂාව කතා කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සුළු වශයෙන් තමයි ඉන්නේ. හැබැයි අපේ පුංචි ලංකාව ඇතුලේ මෙච්චර භාෂා කතා කරන කට්ටිය හිටියට ඉන්දියාව කියලා කියන්නේ මහා විශාල රටක්, මහා විශාල භාෂා ප්‍රමාණයක් තියෙනවා. මගේ දැනුම නිවැරදි නම් මම හිතන්නේ මේ භාෂාවන් විතරක් 1300ක් විතර තියෙනවලු. ඉතින් හිතලා බලන්න කොච්චර ලොකු විවිධත්වයක් ඒ රටේ තියෙනවද කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා අනිත් අයගේ භාෂාවනුත් සමහරක් වෙලාවල් වලට ඉගෙන ගන්න. නැත්නම් අපිට ඒගොල්ලොත් එක්ක කතා කරන්න බැරි වෙනවා. ඒගොල්ලෝ කියන දේවල් අපිට නොතේරී යනවා. ඒක නිසා ඕගොල්ලෝ හොඳට හිතට අවධාරණය කරගන්න අපිටත් අනිත් කෙනාගේ භාෂාවක් ඉගෙන ගන්න වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ බහුසංස්කෘතික ජන සමාජයකනේ. විවිධ සිරිත් විරිත් මේ බහුසංස්කෘතික ජන සමාජයේ තියෙනවා. දැන් සිංහල කට්ටිය මේ ළඟදි සැමරුවා සිංහල අලුත් අවුරුද්ද. ඔයගොල්ලෝ දන්නවා නේද? අපි ඒකෙදි විවිධ සිරිත් විරිත් අනුගමනය කරා. සිංහල අලුත් අවුරුද්ද පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඒ සිංහල අලුත් අවුරුදු කාලේ ඉවර වෙනකම්ම තිබුණේ සිරිත් විරිත්, චාරිත්‍රවාදී. අපි ඒක ඔක්කොම ටික අනුගමනය කරා. ඒ වගේම තමයි මේ පහුගිය දවස්වල ඉවර වුණා රාමසාන උත්සවය. රාමසාන උත්සවයේදී අපේ රටේ ඉන්න ඉස්ලාම් බැතිමත්තු ඒගොල්ලොන්ගේ සිරිත් විරිත් අනුගමනය කරා. ඒ කාලේ පුරාවටම ඒගොල්ලෝ සිරිත් විරිත් එක්ක තමයි ජීවත් වුනේ. ඕගොල්ලෝ හොඳටම දන්නවා නත්තල් උත්සවය, මහසිකුරාදා උත්සවය, පාස්කු ඉරිදා උත්සවය. මේ ඔක්කොම උත්සව ටික ක්‍රිස්තියානි කතෝලික වගේ සිරිත් විරිත් අදහන කට්ටිය අනුගමනය කරනවා.
ඉතින් මේකත් බහුසංස්කෘතික සමාජයක දකින්න පුළුවන් ලක්ෂණය. විවිධ සංස්කෘතික උරුම තියෙනවා. සෑම සංස්කෘතියකටම උරුම වෙච්ච විවිධ දේවල් තියෙනවා. ඒගොල්ලොන්ට ඒකට අනන්‍යතාවයකුත් තියෙනවා. බෞද්ධ සංස්කෘතියට උරුම වෙච්ච දාගැබ්, විහෙර විහාර ආදිය තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම තමයි අනිත් සංස්කෘතියන්ට උරුම වෙච්ච විවිධ තැන් කියනවා කියලා ඔබ හොඳටම දන්නවා. අපි ඒව ගොඩක් වෙලාවලට බලන්නත් යනවා නේද? මේවා සෑම බහුසංස්කෘතික ජන සමාජයකම පිහිටන දේවල්. මේ වගේ බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්න ඕනේ මොන විදිහටද? අපි ජීවත් වෙනකොට ප්‍රගුණ කරන්න ඕනේ මොන වගේ ගුණාංගද? අපි ඒ ගැන දැන් චුට්ටක් හිතලා බලමු පුතේ. සෑම වර්ගයකටම අයත් පුජ්‍යලයන්ට අපි ගරු කරන්න ඕනේ. සෑම ජන වර්ගයකටම අයත් පුජ්‍යලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ අපිට අපේ අයිතිවාසිකම් ටික විතරක් ආරක්ෂා කරගෙන මේ වගේ සමාජයක ජීවත් වෙන්න බෑ. අපිට සිද්ධ වෙනවා අනිත් කෙනාටත් අයිති දේ අයිති විදිහටම දෙන්න. උදාහරණයක් විදිහට අපිට අපේ ආගම අදහන්න අයිතිය තියෙනවා වගේම අනිත් කෙනාටත් අනිත් කෙනාගේ ආගම අදහන්න අයිතිය තියෙනවා. ඉතින් අපිට එයාගේ අයිතිය ආරක්ෂා කරලා දෙන්නම සිද්ධ වෙනවා. කිසිදු ජන වර්ගයක් කිසිදු ආගමික කණ්ඩායමක් උසස් විදිහට හෝ පහත් විදිහට සලකන්න බෑ මේ වගේ සමාජයක ජීවත් වෙනකොට. එහෙම නොසලකා ඉන්න ඕන කරන ගුණාංගයන් ටික අපි ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. සෑම ආගමක්ම ජන වර්ගයක්ම සංස්කෘතියක්ම උරුම ආරක්ෂා කර ගැනීමට සහ ඒවාට ගරු කිරීමට අපකප වෙන්න ඕනේ මේ වගේ සමාජයක ඉන්නකොට. හැම ආගමකටම හැම ජන වර්ගයකටම උරුම වෙච්ච සංස්කෘතික අංගයන් තියෙනවා. ඒ ටික අපිට නොසලකා හරින්න බෑ. ඔවුන්ට ඒවා ආරක්ෂා කරගන්න අපිට අපේ උරුමයන් ආරක්ෂා කරගන්න තියෙනවා වගේම අයිතිවාසිකමක් තියෙනවා. ඒක නිසා ඒක ආරක්ෂා කරලා දෙනවා වගේම ඒවට ගරු කරන්නත් අපි පුරුදු වෙන්න ඕනි. අන් අයගේ මතවාද අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය අපි පිළිගන්න ඕනි. ඒ අයිතීන් වලට අපි ඇහුම්කම් දෙන්නත් ඕනි. අපිට ඒවා නොසලකා හරින්න බෑ. තමන්ගේ යුතුයකම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕනි. මෙන්න මේ ගුණාංගයන් ටික ප්‍රගුණ කරනවා නම් බහුසංස්කෘතික සමාජයක ජීවත් වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. එතකොට සමාජයේ ගැටුම් ටික අවම වෙනවා. සාමූහිකත්වයේ වර්ධනය වෙනවා. තිරසාර සාමයක් ගොඩ නැගෙනවා. නොදැනීම රට සංවර්ධනය වෙනවා. මම විශ්වාස කරන්නේ අපේ රටටත් දැන් උවමනා වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට බහුසංස්කෘතික ජන සමාජයක් විදිහට හොඳින් ගොඩ නැගෙන එක. අපේ රටේ ඉන සියලුම වාර්ගිකයන්ට ආගමිකයන්ට විවිධ භාෂා කතා කරන කට්ටියට ඔක්කොටම එක හා සමාන වෙච්ච සංවර්ධිත රටක් උරුම කරලා දෙන්න අපිට පුළුවන්. අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ.
අපේ පුංචි ශ්‍රී ලංකාවත් බහුසංස්කෘතික ජන සමාජයක්. අපේ ජන සමාජය ඇතුලේ විවිධ ආගම් වලට අයත් කට්ටිය, විවිධ ජන වර්ග වලට අයත් කට්ටිය ජීවත් වෙනවා. මේව තමයි අපේ රට බහුසංස්කෘතික ජන සමාජයක් වීමේ ප්‍රධාන දාමයන් දෙක. ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් ජීවත් වෙනවා. සිංහල තමයි ජන වර්ගයක් විදිහට වැඩිම ප්‍රතිශතයක් ජීවත් වෙන ජන වර්ගය. ඒක 74% විතර වගේ ප්‍රමාණයක් වෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා දෙමළ 11.2%, ශ්‍රී ලංකා යෝනක 9.3%, යෝනක කියලා කියන්නේ මුස්ලිම් ජාතිකයන්, ඉන්දියානු දෙමළ 4.1%, බර්ගර් 0.2%, වෙනත් 0.3% විදිහට අපේ ජන වර්ගයන්ට අනුව අපේ ජන ප්‍රතිශතය හැදිලා තියෙනවා. අපි ආගම් ටිකත් මේත් එක්කම බලමු. බෞද්ධ ආගම තමයි අපේ රටේ වැඩිම ජන පිරිසක් අදහන ආගම වෙන්නේ. ඒක ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට 70%කට වැඩි ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. හින්දු ආගම අදහන පිරිස 12.6% විතර වගේ වෙනවා. ඉස්ලාම් ආගම 9.7% විතර වගේ අදහනවා. කතෝලික හෝ ක්‍රිස්තියානි වගේ ආගම් 7.6% විතර වගේ ප්‍රමාණයක් තමයි අදහන්නේ. ඉතින් මේ විවිධ ජන වර්ගවලට විවිධ ආගම් වලට අයත් වෙච්ච සංස්කෘතික සම්ප්‍රදායන්, සිරිත් විරිත් සහ උත්සව අපේ රටේ තියෙනවා. ඕගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි අපේ රටේ දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, කතරගම දේවාලය, දුකුණාමලේ තියෙන කෝණේශ්වරම් දේවාලය, නල්ලූර් කෝවිල, මඩුපල්ලිය, දවටගහ මුස්ලිම් පල්ලිය ආදී සංස්කෘතයන් එක්ක බැඳිච්ච ස්ථාන රාශියක් අපේ රටේ තියෙනවා. අපේ රටේ විවිධ ජන වර්ග ඉන්නවා කියලා අපි ඉස්සෙල්ලත් කතා කරා. මේ ජන වර්ගත් එක්ක බැඳිච්ච සිරිත් විරිත් ගොන්නක් අපිට තියෙනවා. සිංහල ජන වර්ගයට තියෙන සිරිත් විරිත් වලට වැඩිය වෙනස් මුස්ලිම් ජන වර්ගයට තියෙන සිරිත් විරිත්. දෙමළ ජන වර්ගයේ අතරත් ඒගොල්ලොන්ට මාවේනික වෙච්ච සිරිත් විරිත් ගොන්නක් දකින්නට ලැබෙනවා. මේවා මේ මිනිස්සුන්ගේ ජීවිතවල සෑම වැදගත් අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගන්න දේවල්. හරි. මම ඕගොල්ලන්ගෙන් තව පුංචි ප්‍රශ්නයක් අහනවා. මේකටත් මට උත්තර දීලා තියන්න. සිරිතක් කියලා කියන්නේ මොකද්ද? විරිතක් කියලා කියන්නේ මොකද්ද? මේ දෙකේ තියෙන වෙනස පොඩ්ඩක් මට කියලා දෙන්නකෝ බලන්න. අපේ රටේ විවිධ ජන වර්ගයන් ඉන්නවා වගේම අපේ රටේ විවිධ ආගම් අදහන පිරිසකුත් ඉන්නවා. මේගොල්ලෝ අතරත් විවිධ සිරිත් විරිත් සම්ප්‍රදායන්, ඇදහිලි විශ්වාස, උත්සව ගොඩක් තියෙනවා. ඉතින් මේවා ගොඩක් වෙලාවල් වලට එකිනෙකින් වෙනස් දේවල්. අපිට බහු සංස්කෘතිය ගැන ඉගෙන ගන්නකොට මේ දේවල් ගැනත් වෙන වෙනම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි දැන් යමු බලන්න වෙන වෙනම මේ ආගමිකයන් අතර තියෙන වෙනස්කම් ටික අධ්‍යයනය කරලා බලන්න. බෞද්ධ සංස්කෘතිය තවමත් අපේ රටේ වැඩිම පිරිසක් අනුගමනය කරන සංස්කෘතිය තමයි බෞද්ධ සංස්කෘතිය. බෞද්ධයෝ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තමයි අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් යහපත් ජීවන ක්‍රමයක් උදා කරගන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තමයි බෞද්ධයාගේ අරමුණ වෙන්නේ. ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් වල බෞද්ධයා නිරත වෙනවා. ඔහු පන්සිල් ගන්නවා, බුදුරජාණන් වහන්සේගේ ගුණ උදේ සවස සිහි කරනවා, පිරිත් දේශනාවන් වලට සවන් දෙනවා, දාන ශීල වැඩසටහන් වලට සහභාගී වෙනවා, භාවනා කරනවා. මේ වගේ ගොඩක් දේවල් බෞද්ධයන් විසින් තමන්ගේ ජීවන ක්‍රමය යහපත් විදිහට පවත්වාගෙන යාම සඳහා සිද්ධ කරනවා. තවදුරටත් බෞද්ධයන් හට ඉතා වැදගත් වෙන ආගමික උත්සව ගොඩක් තියෙනවා. ඒ අතරින් වෙසක් පෝය උත්සවය තමයි වැදගත්ම උත්සවය විදිහට සැලකෙන්නේ. වෙසක් පෝය උත්සවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම යන අවස්ථා තුන සිහි කිරීම වෙනුවෙන් පවත්වන බෞද්ධයන්ගේ ඉහළම උත්සවය.
ශ්‍රී ලංකාවට බුදුදහම අරගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම. මේගොල්ලෝ ශ්‍රී ලංකාවට වැඩම කළා කියලා විශ්වාස කෙරෙන්නේ පොසොන් පොහොය දිනයේදී. ඒක නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධයන් වෙසක් උත්සවයට පස්සේ මහා ඉහළින් සමරන උත්සවය තමයි පොසොන් උත්සවය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වෙච්ච ඇසළ පුන් පොහොය දිනයත් බෞද්ධයන් ඉතාමත් ඉහළ උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. මේ වගේ වෙලාවල් වලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙමින් එහෙවස් සමාදන් වීම, ගිලානෝපස්ථානය, ධර්ම දේශනා පැවැත්වීම, දන්සැල් දීම, තොරන් ඉදි කිරීම ආදී දේවල් ඉතාමත් සුලභව දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධයන් සෑම මාසකම එළඹෙන පසළොස්වක පොහොය දිනය ඔවුන්ගේ ආගමික කටයුතු වල නිරත වෙන දිනයක් විදිහට සමරනවා. ඒ දවස්වලදී ශීල භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. වෙනත් පින්කම් බෞද්ධ විහෙර විහාරස්ථාන ප්‍රමුඛ කරගෙන පැවැත්වීම සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් බෞද්ධයන් අතර තියෙන සුබ පැතීමේ ක්‍රමයක් වෙන්නේ බුදු සරණයි කියලා හෝ තෙරුවන් සරණයි කියලා අනිත් කෙනාට සුබ පැතීම. මේක බොහොම යහපත් ගතිගුණයක් විදිහට බෞද්ධයන් අතර පිළිගැනීමක් තියෙනවා. හින්දු සංස්කෘතිය. හින්දු ආගමික දෙමළ ජනතාව තමයි හින්දු සංස්කෘතියට අනුව තමන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්නේ. ඔවුන් ශිව දෙවියන්ව, විෂ්ණු දෙවියන්ව, ස්කන්ධ එහෙම නැත්නම් කතරගම දෙවියන්ව, ගණේශ දෙවියන්ව, කාලු දේවිය ආදී දෙවි දේවතාවුන් දැසා පුද පූජා පවත්වනවා. ඔවුන්ගේ දෛනික කටයුතු ආරම්භ වෙන්නේ මේ දෙවියන් නැමදීමෙන් පස්සේ. ඉතින් මේගොල්ලෝගේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච උත්සව කිහිපයකුත් දක්නට ලැබෙනවා. තයිපොංගල් උත්සවය, දීපවාලී උත්සවය, මහා ශිවරාත්‍රී උත්සවය වගේ උත්සව අපේ රටේ ඉන්න හින්දු භක්තිකයන් පවා ඉතාමත් දැඩි උත්සවශ්‍රීයෙන් සමරනවා. දරුවෙකු මව් කුස පිළිසිඳ ගැනීමේ සිට ඉපදීම දක්වාත් ඊට පස්සේ නම් තැබීම වගේ අවස්ථාවලදී ඔවුන් තමන්ගේ හින්දු සංස්කෘතියට අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කිරීම දක්නට ලැබෙන දෙයක්. ආවාහ විවාහ උත්සවවලදීද අවමංගල්‍ය උත්සවවලදීද හින්දු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කිරීම හින්දු සංස්කෘතිය මූලික කරගත් ජනතාවගේ ක්‍රමයක්. ක්‍රිස්තියානි හා කතෝලික සංස්කෘතිය. ක්‍රිස්තියානි හා කතෝලික භක්තිකයන් විසින් ප්‍රධාන වශයෙන් පවත්වනු ලබන උත්සව දෙකක් තියෙනවා. එයින් එකක් තමයි නත්තල් උත්සවය, අනිත් එක පාස්කු උත්සවය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලැබීම වෙනුවෙන් සෑම වර්ෂයකදීම දෙසැම්බර් 25 වෙනිදා නත්තල් උත්සවය පවත්වනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇන ගැසීම සිහි කිරීම සඳහා මහසිකුරාදාත් නැවත උත්ථානය වීම සැමරීම සඳහා පාස්කු උත්සවයත් මේගොල්ලෝ සමරනවා. සෑම කිතුණු දරුවෙක්ම බෞතිස්ම කරලා දෙවියන්ගේ දරුවෙක් බවට පත් කිරීම මේගොල්ලෝගේ ආගමික චාරිත්‍රයක්. විවාහ ගීස ගැනීම, විවාහ මංගල උත්සව පැවැත්වීම වැනි ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථාවන් පල්ලි ආශ්‍රිත සිද්ධ කිරීමත් ඔවුන්ගේ සංස්කෘතියට අයිති දෙයක්. කිතුණුවන් මිය ගිය විට ඔහුගේ ආත්මය වෙනුවෙන් යාඥා කිරීම, භූමදානය කිරීම වැනි දේ කතෝලික සංස්කෘතිය තුළ සිද්ධ වෙන දේවල්. සෑම දිනකදීම ජීවිතයේ වැදගත් කාර්යයක් විදිහට දෙවියන් වහන්සේ සිහි කිරීම සෑම කිතුණුවෙකුගේම පුරුද්දක්. ඉස්ලාම් සංස්කෘතිය. ඉස්ලාම් බැතිමතුන් විසින් ප්‍රධාන සංස්කෘතික උත්සව 3ක් පවත්වනවා. මිලාදුන් නබි උත්සවය, රාමසාන් උත්සවය, හජ් උත්සවය. මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සිහි කිරීම වෙනුවෙන් දුගී මගී යාචකයන්ට දන් දීම මිලාදුන් නබි උත්සවයේ ප්‍රධාන අරමුණ වෙනවා. දින 30ක් තිස්සේ හිරු නැගෙන මොහොතේ සිට හිරු බැස යන තෙක් निराहारව ඉඳලා උපවාස කිරීම රාමසාන් උත්සවය හා බැඳිච්ච චාරිත්‍රයක්.
එම උපවාසය අවසන් කරාට පස්සේ තමයි රාමසාංශවය මේගොල්ලෝ පවත්වන්නේ. මුස්ලිම් ජනතාවගේ ශුද්ධ භූමිය විදිහට සැලකෙන්නේ මක්කම. මක්කම වන්දනා කිරීම සඳහා මොවුන් හැම අවුරුද්දකම යනවා. ඒකට කියන්නේ හජ්ජි උත්සවය කියලා. හජ් වන්දනාව සඳහා බොහෝ පිරිසක් අපේ රටිනුත් මක්කම බලා යනවා. එසේ යන්නේ නැති මුස්ලිම් බැතිමත්තු තමන්ගේ ප්‍රදේශයේ මස්ජිද් එකට ගිහිල්ලා යාඥා කරන්න පෙළඹෙනවා. තමන්ගේ ජීවිතයේ හැම අවස්ථාවක්ම වගේ ඉස්ලාම් සංස්කෘතිය හා බැඳුණු සිරිත් විරිත් අනුව කටයුතු කරන්න ඉස්ලාම් ජනතාව පෙළඹිලා ඉන්නවා. දරුවෙකු මව්කුස පිළිසිඳ ගැනීමෙන් ආරම්භ වෙලා මිය යන තෙක්ම මේ කාල පරාසය තුළම ඔවුන් තමන්ගේ ඉස්ලාම් සංස්කෘතියට අනුව ජීවත් වීම සිද්ධ කරනවා. දරුවෙක් ඉපදෙනකොට විවාහ මංගල උත්සවයක්, ආමංගල්‍ය අවස්ථාවක් හැම අවස්ථාවකදීම මොවුන් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරනවා. අපිට බහුආර්ථික ජන සමාජයක් ගැන කතා කරනකොට අමතක කරන්න බැරි රටක් තමයි ඉන්දියාව. ලෝක දකින්නට ලැබෙන ප්‍රබලතම බහුසංස්කෘතික සමාජයක් සහිත රට ඉන්දියාව කියලා කිව්වත් ඒකේ වැරැද්දක් නැහැ. මොකද ඉන්දියාව ඒ තරම් බහුසංස්කෘතියකින් යුක්ත රටක් වෙනවා. ඉන්දියාවේ ජන වර්ග ඉස්තාමත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. භාෂාත් එහෙමයි. ආගම් වුණත් ලෝකේ තියෙන හැම ආගමක්ම වගේ තියෙන රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉන්දියාවේ ජන වර්ග ටික ගත්තට පස්සේ දෙමළ, උර්දු, බෙන්ගාලි, මුස්ලිම්, බංජාරා, චක්මා, මරාති, මුණ්ඩා, මලයාලි, කන්නාඩ ආදී විශාල ජන වර්ග ප්‍රමාණයක් ඉන්දියාවේ ජීවත් වෙනවා. තවද භාෂාවන් 1600ක් විතර තියෙන ඉන්දියාවේ හින්දි, උර්දු, දෙමළ, ඉංග්‍රීසි, මරාඨි, මලයාලම්, පංජාබි වගේ භාෂාවල් ඉතාමත් ප්‍රසිද්ධ භාෂාව. ආගම් ගත්තට පස්සේ හින්දු, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, ශිව ආදී ගොඩාක් ආගම් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාව බහුසංස්කෘතික රටක් විදිහට තමන්ගේ රට ආරක්ෂා කර ගැනීමේ ලොකු ප්‍රයත්නයක නිරත වෙන රටක්. ගොඩක් වෙලාවල් වලට ඉන්දියාව ඇතුලේ බහුසංස්කෘතික අරගල ඇති වෙන අවස්ථාවල් ඉතාමත් වැඩි. ඒක නිසාම මේගොල්ලෝ තමන්ගේ භාෂා ප්‍රතිපත්තිය අනුගමනය කරනකොට මේක දැඩිව ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔවුන්ගේ රාජ්‍ය භාෂාවන් විදිහට හින්දි සහ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වෙන බව තමයි ඔබගේ පුරවැසි අධ්‍යයන පොත සඳහන් කරන්නේ. තමිල්නාඩු ප්‍රාන්තය තුළ ඔවුන් තම රාජ්‍ය භාෂාව හින්දි භාෂාව විදිහට පිළිගන්නේ නැහැ. සෑම වාර්ගික ආගමික හා භාෂා කතා කරන කණ්ඩායමක්ම සමානාත්මතාවෙන් යුතුව සලකන්න ඕනි කියලා ඒගොල්ලොන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා.
සෑම පුරවැසියෙක්ම රාජ්‍ය භාෂාවට අමතරව වෙනත් භාෂාවක් දැනගෙන ඉන්න ඕනේ. තම ආගම ඇදහිීමේ නිදහස් සහ අයිතිය ආරක්ෂා කර ගැනීමට පියවර විශාල ප්‍රමාණයක් ඉන්දියාව තුළ අරගෙන තියෙනවා. ජනවාර්ගික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙන්ම ආගමික හා භාෂා කණ්ඩායම් රාශියක්ද පැවතීම මගින් ඉන්දියාව වර්තමානයේ බොහෝම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සියලු පුරවැසියන් වාර්ගික ආගමික භාෂා ભેද පැත්තකින් තියලා තමන්ගේ රට ගැන හිතලා ඉන්දියානුවා කියන හැඟීමෙන් කටයුතු කරන බවට ඉන්දියානුවන් අතරේ ලොකු පිළිගැනීමක් තියෙනවා. මේ වෙන විට ලෝකයේ බලවත්ම රාජ්‍යයන් වලින් එකක් විදිහට ඉන්දියාව වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තියෙනවා. ඊළඟට ලෝකයේ බහුවාර්ගිකත්වය අතින් ඉහළම වෙනස්කම් ටිකක් තියෙන රටක් තමයි ඇමරිකානු එක්සත් ජනපදය. ඇමරිකානු එක්සත් ජනපදය තුළ විවිධ වාර්ගික, විවිධ භාෂා, විවිධ ආගමික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ලෝකයේ විවිධ රටවල් වලින් සංක්‍රමණය වෙච්ච පිරිස් පවා ඇවිල්ලා ජීවත් වෙන හොඳ තමයි ඇමරිකානු එක්සත් ජනපදය. මේ විදිහට ඇමරිකානු එක්සත් ජනපදය තුළ බහු සංස්කෘතික සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු එක්සත් ජනපදය කියන නම හැදිලා තියෙන්නේ ජනපද එක්සත් වීම නිසාමයි කියලා සඳහන් වෙනවා. වර්තමානයේ ලෝකයේ ගත්තට පස්සේ ලෝකයේ තියෙන ප්‍රබලම රටවල් වලින් එකක්, එහෙම නැත්නම් ප්‍රබලම රට විදියට හඳුන්වන්න පුළුවන් රාජ්‍යය තමයි ඇමරිකානු එක්සත් ජනපදය කියලා කියන්නේ. ඇමරිකානු එක්සත් ජනපදයේ බහුසංස්කෘතික ස්වභාවය ගත්තට පස්සේ මෙන්න මේ තොරතුරු ටික අපිට දැනගන්න පුළුවන්. ඒ රටේ ජනවර්ග බොහොමයක් ඉන්නවා. කාකේෂියන්, එහෙම නැත්නම් සුදු ජාතිකයන්, කළු ජාතිකයන්, අප්‍රිකානු ඇමරිකානුවන්, ආසියානු ජාතිකයන්, ලතින්දියානුවන්, ඇලස්කානුවන්, හවායියන්ලා, පැසිෆික් කලාපයේ ඉඳලා ආපු ජන කොටස්, චීන ජන කොටස් ආදී ගොඩාක් ජනවර්ග මේ රටේ ජීවත් වෙනවා. භාෂාවන් විදිහට ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වුණත් ස්පාඤ්ඤ භාෂාව, සැමෝ භාෂාව, කැමරු භාෂාව, කැරෝකේ භාෂාව, හවායින් භාෂාව, චීන භාෂාව, වියට්නාම් භාෂාව, කොරියන් භාෂාව, ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව, රුසියානු භාෂාව, ඉතාලි භාෂාව වගේ ගොඩක් භාෂාවල් මේ රටේ පාවිච්චි වෙනවා. ආගම් ගත්තට පස්සේ ප්‍රොටෙස්ටන්ත රෙෆර්මාදු, රෝමානු කතෝලික, වෙනත් ක්‍රිස්තියානි, මුස්ලිම්, බෞද්ධ, ජුදා ආදී ගොඩාක් ආගම් වර්ගත් මෙහි දකින්නට ලැබෙනවා. බහුසංස්කෘතික රටක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදය මෙච්චර දියුණු වෙන්න ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව විදිහට පිළිගන්න එක. හැබැයි ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකාව ඉංග්‍රීසි භාෂාව යාලට ඕන විදිහට හදාගෙන තියෙනවා. අපි ඒ භාෂාවට කියන ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව කියලා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ රටේ කිසිම ආගමක් රාජ්‍ය ආගමක් විදිහට පිළිගන්නේ නැහැ. සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් මේ රටේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනීමට සහ ඊට අනුකූලව ක්‍රියා කිරීම මේ රටේ දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. සෑම ජනවර්ගයකටම ආගමික කණ්ඩායමකටම සහ භාෂා කතා කරන කණ්ඩායමකටම සුවිශේෂී වෙච්ච සංස්කෘතියන් දකින්නට තියෙනවා. ඒ සංස්කෘතියන් එකිනෙකින් වෙන වෙනම හඳුනා ගන්නත් පුළුවන්.
ඒ වගේම තමයි ගොඩක් වෙලාවල් වලට මේ සංස්කෘතිය එකිනෙකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ සංස්කෘතික කණ්ඩායම් විසින් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. මොකද මේ සංස්කෘතික අනන්‍යතාවය කියලා කියන්නේ? සංස්කෘතික අනන්‍යතාවයක් කියලා කියන්නේ යම් සංස්කෘතියක් සඳහා වෙන්වෙච්ච හඳුනා ගැනීමේ ක්‍රමයක්. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ශ්‍රී ලාංකික සංස්කෘතියට තියෙන අනන්‍යතාවය. ඕගොල්ලෝ දන්නවා අපේ ජාතික ඇඳුම මොකක්ද කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා අපේ ජාතික පුෂ්පය මොකක්ද කියලා. ඕගොල්ලෝ දන්නවා අපේ ජාතික කොඩියට තියෙන වැදගත්කම කොච්චරද කියලා. ඕගොල්ලෝ දන්නවා අපේ ජාතික ගීයට තියෙන වැදගත්කම කොච්චරද කියලා. මේ ඔක්කොම දේවල් ටික එකතු වෙලා තමයි ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාවය ගොඩනැගිලා තියෙන්නේ. අපි සියලු දෙනාටම සුවිශේෂී වෙච්ච සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා. ඒක ජන වර්ගයන් විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ආගම් විදිහට සිද්ධ වෙන්න පුළුවන්. කතා කරන භාෂාව විදිහට සිද්ධ වෙන්න පුළුවන්. මේ හැම දෙනාටම තියෙනවා ප්‍රෞಢ සංස්කෘතියක්. එහෙම නැත්නම් ඕන් බොහෝම වැදගත් කියලා හිතෙන, ඕන් බොහොම ගැඹීර කියලා හිතෙන සංස්කෘතිය. ඒක නිසා ඒ වෙන වෙනම කොටස් වුණත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. ඒ නිසා කිසිම කෙනෙකුට බෑ වෙන කෙනෙක්ගේ සංස්කෘතික අනන්‍යතාවයට හානි වෙන විදිහට වැඩ කරන්න. මේ කියන සංස්කෘතික අනන්‍යතාවය හරහා අපිට පුළුවන් ද ජාතික සමගිය ගොඩනගන්න. අනෙක් දිනාටම තියෙනවා Tamanටම සුවිශේෂී වෙච්ච සංස්කෘතික අනන්‍යතාවය. ඒත් එක්කම හැමෝටම තියෙන වගකීමක් අනෙක් සංස්කෘතියන්ට ගරු කරන්න. අනිත් සංස්කෘතියන් වල අංග ටික ආරක්ෂා කරලා දෙන්න. එහෙම කරේ නැති වුණොත් අපේ රටේ සංවර්ධනයේ ගමන අඩාල වෙන්න පුළුවන්. ජාතික සමගිය නැති වෙලා යන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණොත් තමයි අපිට පුළුවන් සංස්කෘතියන්ගේ එකතුවක් එක්ක ජාතික සංස්කෘතියක් ගොඩනගා ගන්න. මෙන්න මේ ජාතික සංස්කෘතිය පෝෂණය කිරීම අපි ඔක්කොගෙම වගකීම. ඒක නිසා තමයි අපේ ජාතික ගීයේ ලියලා තියෙන්නේ එකමාවකගේ දරු කළ බැවිනා යමු යමු වී නොපමා කියලා. ඒ කියන්නේ අපි රටක් විදිහට එකතු වෙනම නම් අපිට අපේ රට ලෝකේ තියෙන හොඳම රට උනත් කරන්න බැරි කමක් නැහැ කියන්නේ. බහුසංස්කෘතික සමාජයක ජීවත් වෙනකොට අපි අන්‍ය සංස්කෘතියන් වලට ගරු කරවතින්, අන්‍ය සංස්කෘතියන් එක්ක එකතු වෙලා වැඩ කරවතින්, ඔවුන්ගේ අනන්‍යතාවයට හානියක් නොකර වැඩ කරවතින් අපි අතරේ විශ්වාසයක් ගොඩනැගී ජාතික සමගියක් ආරක්ෂා කරේ. ඊට පස්සේ කවදාවත් කැඩෙන්නේ නැති තිරසර සාමයක් ගොඩනැගී. අපිට ගොඩාක් වැදගත් වෙනවා Tamanගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගන්න ගමන් ජාතික සමගිය හා තිරසර සාමය ගොඩනගා ගන්න. මොකද සංස්කෘතික අනන්‍යතාවය ජන වර්ගයක් විදිහට, ආගමක් විදිහට තිබුණට ජාතියක් විදිහටත් සංස්කෘතික අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. එතකොට අපි ජාතියක් විදිහට සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනගා ගත්තොත් එක් එක් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අනිත් කණ්ඩායම් දිහා සැකයෙන් බලන්නේ නැහැ. ඒගොල්ලෝ අතර සුහදතාවය, විශ්වාසය, සංහිඳියාව ගොඩනගෙනවා. රටක ඉදිරි සංවර්ධනය මේ සංහිඳියාව නැතුව කරන්න බෑ. මිනිස්සු එකට වැඩ කරොතින් තමයි රටක සංවර්ධනය ඉස්සරහට යන්නේ. පටු වාර්ගික ආගමික භාෂාමය ભેද තියාගෙන හිටියොත් කවදාවත් අපිට දියුණු ජාතියක් විදිහට නැගී සිටින්න බෑ. ජාතික සමගිය හා තිරසර සාමය ගොඩනගා ගැනීමේ වාසි මොනවාද? එකිනෙකා අතර අවබෝධය ඇති වී විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම නිසා ගැටුම් මාම් වෙලා යනවා. ජන කොටස් අතර සමගිය තහවුරු වෙනවා. රට සංවර්ධනය කිරීම සියලු දෙනාගේ දායකත්වය ලැබෙනවා. එකමුතුව හා සාමූහිකව කටයුතු කිරීමට පෙළඹීමක් ඇති වෙනවා. ඵලදායී ආර්ථික කටයුතු වල යෙදෙමින් රට සංවර්ධනය කිරීමට හිතනවා. සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් හා එකිනෙකාගේ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට මිනිස්සු පෙළඹෙනවා. ඔබගේ තුන්වෙනි පාඩමට නියමිත කොටස් ටික මෙතනින් අපි කතා කරලා ඉවර කරගමු. එහෙමනම් තවත් දවසක මේ වගේම පාඩමක් හම්බ වෙනකම්
මම අදට ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.